සියලු දෙනාට මේ යේසුස් වහන්සේගේ ආශිර්වාද පිරි සුබ දවසක් වේවා. මේ ඉරු දින ඔබත් මාත් දෙවියන් වහන්සේගේ අභිමුඛයට යමු. මන්ද උන්වහන්සේ අභිමුඛය තමයි තා අලංකාර අභිමුඛය. උන්වහන්සේ අභිමුඛයේ ඉන්නේ නැති ඔබත් මමත් අපි නොහිතන්නා වූ ලෙස අපේ ජීවිත පරිවර්තන වෙනවා. ඒ නිසා මේ ඉරු දින අපි මුළු හදවතින් ඔබ මාත් සමග තියලා අපි ටික වෙලාවක් අපි දෙවියන් වහන්සේ නමස්කාර කරමු. උන්වහන්සේ පොරොන්දුවේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ ආබ්‍රහම්ට මෝසෙස්ට දුන්නා වූ පොරොන්දු ඉටු කරාසේ උන්වහන්සේ අපේ ජීවිතයට දුන්නා පොරොන්දු ඉටු කරන්න යන දෙවියන් වහන්සේ. ආමෙන්. ඔබ තදින් අල්ල ගන්න මේ පොරොන්දු. උන්වහන්සේ දුන්නා පොරොන්දු තමයි ඔබ සිට ගන්න. මන්ද උන්වහන්සේ වගේ කෙනෙක් නැහැ. උන්වහන්සේට සමාන වෙන කිසිත් නැහැ. බයිබලයේ කියලා තියෙන පරිදි දෙවියන් වහන්සේ කියලා තියෙනවා. යේසුස් වහන්සේගේ නාමයට සමාන කිසි නාමයක් මේ පොළොවේ නැහැ. ඒ සියලු තියෙනා වූ නාම වලට වඩා උසස් අනර්ග නාමයේ යේසුස්. හාලෙලූයා. අපි නමස්කාර කරමු උන්වහන්සේට. ඕ ස්වාමීනි ප්‍රශංසා වේවා. කියන්නේ පොහොසත් තරුණයෙක්. ඒ තරුණයා යේසුස් වහන්සේට පුදුමාකාර ලෙස ආදරය කරා. ඔහු යේසුස් වහන්සේ යන තැනක. ඔහු දවසක් යේසුස් වහන්සේ ගානවා යේසුනි මම තාස ඔබ වහන්සේ යන මාර්ගෙින් කියලා. එතකොට යේසුස් වහන්සේ කියනවා ඔබේ අතේ තියෙන ඔබ සන්තක සියල්ල අතල්ලා ඔබ එන්න මාත් එක්ක කියලා. නමුත් ඒ තරුණයා සතු සියල්ල අත්තරේ නෑ. මන්ද ඔහුගේ වස්තුවට ඔහුගේ සියල්ලට ආශා කරන නිසා ඔහු යේසුස් වහන්සේ පසුපස ගියේ. අද මේ මොහොතේ ඔබ යම් දෙයක් අල්ලගෙන සිටිනවා. ඔබ මේ මොහොතේ යම් දෙයකට හිර වෙලා ඉන්නවා නම් ඔබ ඒ තුලින් නිදහස් වෙලා ඔබ උන්වහන්සේ අභිමුඛයේ මුළු හදවතින් එන්න. ඒ තරුණයාට ඔහුගේ තියෙන ඒ සන්තක සියල්ල ඒ පොහොසත්කම අතහැරලා එන්න බැරුණා. නමුත් මේ මොහොතේ ඔබත් එක්ක තියෙන ඒ අමාරුකම, වේදනාව, අපහසුතාවය අතහැරලා මේ මොහොත දෙවියන් වහන්සේ මුළු හදවතින් මන්ද නමස්කාරය මුළු හදවතින් එන්නව නමස්කාර තුලින් ඔබ පුදුම විදිහට පරිවර්තන වෙන්න එනවා. හාලෙලූයා.
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ බලන්න සූදානම් වෙන වෙලාවක අපි සිටින්නේ. අපි දෙවියන් වහන්සේ කරුණාව, උන්වහන්සේගේ යහපත්කම හැම දවසකම අත්දකින අතර උන්වහන්සේගේ වචනේ අද දවසේ අපි මෙනෙහි කරමු. එක්තරා පොහොසත් වෙළෙන්දෙක් ඔහු බොහෝ රටවල් වල ගමන් කරා තමාගේ වෙළඳාම් කටයුතු සඳහා. ඔහු වරක මුතුමැණික්, තව වර්ග රෙදිපිලි, කුළුබඩු වර්ග රටවල් වලින් මිලදී ගනිමින් රටවල් වලට ගොස් අලෙවි කරමින් මේ වගේ ඔහු විශාල ලෙස ව්‍යාපාර කටයුතු කරමින් රටවල් වල ගමන් කරමින් සිටියා. ඔහු මෙසේ රටවල් වල යන අතර ඔහු එක්තරා රටකට එක් අවස්ථාවක පැමිණියා. ඔහු දැක්කා ඒ රටේ බොහෝ සම්පත් තිබුණත් ඒ රටේ සිටියා වූ මිනිසයන් ඒ සම්පත් පරිහරණය කරන්න දැනන් හිටියේ නැහැ. ඔවුන්ට බොහෝ උගත් අය සිටියේ නැහැ. ඒ පාලක රට පාලනය කරව අය බොහෝ දක්ෂතා තිබුණු අය නෙමෙයි, වයස්ගත වූ අය. ඉතින් ඔහු කල්පනා කරා මේ රටට ඔහු උදව් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔහු මොනවාද කරේ? තමාගේ වෙළඳාම් කිරීමේ අදහස පැත්තකින් තියලා ඔහු තමාගේ ධනෙ, තමාගේ සම්පත් පවා මේ රට උදෙසා වියදම් කරමින් ඔහු මේ රට දියුණු කරන්න, මේ රටේ මිනිසයන්ගේ ජීවන තත්ත්වය නගා සිටවන්න ඔහු වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. ආර්ථික උපදෙස් ලබා දුන්නා. විවිධ දේවල් පරිහරණය කරන්න හැටි, ඒවා පාවිච්චි කරන්න හැටි, ඒවා වර්ධනය කරන්න හැටි මේ සෙනඟට කියා දෙන්න පටන් ගත්තා. මේ විදියට යම් කාලයක් ගත වෙද්දී මේ රටේ සෙනඟ හිතුවා ඔහු තමයි හොඳ කෙනා, සුදුසු පුද්ගලයා මේ රටේ නායකයා වෙන්නට කියලා. ඒ අනුව මේ රටේ සෙනඟ ඔහුට කතා කරලා ඔහුව මේ රටේ නායකයා, මේ රටේ පාලකයා බවට මේ සෙනඟ ඔහුව පත් කරගත්තා. වෙනස් කළොත් අරමුණ ලැබෙයි ඔබහට උසස්කම. අපි කියවමු පළවෙනි සාමුවෙල් 10 වෙනි පරිච්ඡේදයේ 1 සහ 2 පද 2. පළවෙනි සාමුවෙල් 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි දෙවෙනි පද 2. එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ ස්වාමින් වහන්සේ තමන්ගේ උරුමය කෙරෙහි අධිපතියා කොට නුඹ ආලේප කළසේක් නොවේදැයි කීය. නුඹ අද මාළංගින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ෂෙල්ෂාහි තිබෙන රාකෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් නුඹට සම්බවන්නෝය. ඔවුන් නුඹට කතා කොට නුඹ සොයන්ට ගිය කොටලුවෝ සම්බ වුණෝය. නුඹේ පියානෝ කොටලුවන්ගේ කාරණාව අත්හැර මාගේ පුත්‍රයා ගැන මක්කරම් දැයි කියමින් නුඹලා ගැන ශෝක වන්නෝයයි කියනවා ඇත. දෙවියන් වහන්සේගේ ආලේපය ලබා ගනිමු. දෙවියන් වහන්සේගේ ආලේපය ලබාගත යුත්තේ ඇයි? දෙවියන් වහන්සේගේ ආලේපය ලබාගත යුත්තේ ඇයි කියලා කරුණු තුනක් අපි මේ වෙලාවේදී දේව වචනය තුලින් බලමු. අපි පළවෙනි බලන කාරණාව තමයි ආලේපය ලබාගත යුත්තේ දේව ප්‍රේමය ලැබෙන නිසා. ආලේපය ලබාගත යුත්තේ දේව ප්‍රේමය ලැබෙන නිසා. දැන් අපිට පේනවා මේ ස්ථානයේදී මේ සාවුල් කියනා වූ තරුණයා තමාගේ සේවකයා සමග මීට දින කීපයකට පෙර නිවසින් පිට වුණේ තමාගේ පියාගේ නැතුණු කොටලුවන් සොයන්න. ඔවුන් එක පළාතින් පළාතට, ඔවුන් එක රටින් රටට ඔවුන් ගමන් කරමින් සිටියා ඒ නැති වූ කොටලුවන් සොයමින්. නමුත් ඊට පස්සේ අපිට පේනවා ඔවුන් ඒ සොයන එක නවත්වලා දෙවියන් වහන්සේගේ මිනිස්යාව සොයන්න, ඒ කියන්නේ දෙවියන් වහන්සේව සොයන්න තීරණයක් ගන්න අවස්ථාවක් අපිට මේ ස්ථානයේදී පේනවා. අන්න ඒ වෙලාවේදී අපි දැක්ක මේ ස්ථානයේ යම්කිසි සිද්ධීන් මාලාවක් සිද්ධ වුණා. දෙවියන් වහන්සේගේ මිනිසයා ඌ ආලේප කරනු ලැබුවා. ඉන් පසුව මේ ආලේප කිරීමත් සමගම මේ ස්ථානයේ කියනවා එවිට සාමුවෙල් තෙල් කුලාව රැගෙන සාවුල්ගේ හිසේ වත්කොට ඔහු සිඹ කියලා කියනවා.
ඔහු ආලේප කරාට පසුව දෙවියන් වහන්සේගේ මිනිසයා නැත්නම් මේ අනාගත වක්තෘතුමා ඔහුව සිපගත් බව පෙන්눔 කරනවා. ඒකට හේතුව තමයි ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහුට ප්‍රකාශ කරන්න. එසේත් නැත්නම් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහුට ලබා දෙන්න. දේව ප්‍රේමය පෙන්වන්න. අපිට පේනවා ඔහු වෙනත් අරමුණකට ගමන් කරමින් සිටියේ. නමුත් ඔහු ආලේපේ ලබලා ඒ ලැබුවා ආලේපේ නිසා ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔහුගේ ජීවිතයට අයිති කරගන්නවා. දෙවියන් වහන්සේට ඕනේ උන්වහන්සේගේ සෙනගට උන්වහන්සේගේ මිනිසයන්ට උන්වහන්සේගේ ප්‍රේමය දෙන්න. උන්වහන්සේගේ ප්‍රේමය දෙන්න. ක්‍රිස්තියානිය ආරම්භ වෙලා තිබෙන්නේ ප්‍රේමය පදනම් කරගෙන. අපි බැලුවම යොහන් 3:16 එතන කියන දෙවියන් වහන්සේ සුවකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරේ අදහ ගන්නා වූ සෑම දෙනම විනාශ නොවි සදාකල ජීවනය ලබන පිණිසය. එන අපිට පේනවා දෙවියන් වහන්සේ ප්‍රේමේ පදනම් කරගෙන තමයි මනුෂ්‍යයන් සමග ගනුදෙනු කරන්නේ. නමුත් සියලු මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමය ලබා ගන්න අවස්ථාව ලැබිලා නැහැ. ඔවුන් විසින් අවස්ථාව උදා කරගෙන නැහැ. ඒ වගේම සියලු මනුෂ්‍යයන්ට දෙවියන් වහන්සේගේ ප්‍රේමය දෙන්න දෙවියන් වහන්සේට අවස්ථාවකුත් නැහැ. හේතුව ඒ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේට ඉඩ දීලා නැති නිසා. ඔවුන් දෙවියන් වහන්සේගෙන් ඈත්ව දෙවියන් වහන්සේගෙන් වෙන්ව සිටින නිසා. නමුත් අපි දන්නවා දෙවියන් වහන්සේ ලෝකයාට ආදරේ. ලෝකයාට ආදරේ. මුළු සකල ජනතාවටම දෙවියන් වහන්සේ ආදරේ. උන්වහන්සේ හැම මිනිසෙක්වම උන්වහන්සේගේ මිනිසයන් ලෙස උන්වහන්සේගේ දරුවන් ලෙස සලකනවා. නමුත් ඒ සැලකීම ඒ පිළිගැනීම මනුෂ්‍ය විසින් පිළි අරගෙන නැති නිසා දේව ප්‍රේමය මනුෂ්‍යයා තමාගේ හදවතට ළඟා කරගෙන නැහැ. දෙවියන් වහන්සේගේ ප්‍රේමය දෙන්න දෙවියන් වහන්සේ අවස්ථාව එනකන් බලාගෙන සිටිනවා. දෙවියන් වහන්සේට ඕනේ දෙවියන් වහන්සේගේ ප්‍රේමය මනුෂ්‍යයා සමග බෙදා ගන්න. දෙවියන් වහන්සේ ලෝකේ මවන වෙලාවේදී දෙවියන් වහන්සේ ආදම් සහ ඒව මැව්වා. උන්වහන්සේට දේවදූත සේනාවක් සිටිනවා. බයිබලයේ කියන කෙරුබ්වරු සෙරාප්වරු උන්වහන්සේ සේවය කරන සේවක ආත්මයන්. මේ දේවදූත සේනාවක් දෙවියන් වහන්සේව පිරිවරාගෙන සිටිනවා. නමුත් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ප්‍රේමය බෙදා ගන්නා පිණිස උන්වහන්සේ පොළොවේ මනුෂ්‍යයන්ව මැව්වා. සෑම දවසකම මේ මනුෂ්‍යයන් මුණ ගැහෙන්න ආවා. ඇයි? දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔවුන් සමග බෙදා ගන්නා පිණිස. දෙවියන් වහන්සේගේ අරමුණ තමයි උන්වහන්සේගේ ප්‍රේමය මනුෂ්‍යයා සමග බෙදා ගන්න එක. මනුෂ්‍යයා සමග ප්‍රේමය බෙදා ගන්න එක. උන්වහන්සේ තමන් වහන්සේ එකම පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකෙට එවීමෙන් උන්වහන්සේගේ ප්‍රේමය සකල ජනතාවට මේ ලෝක වාසී ජනතාවට පෙන්වනු ලැබුවා. ප්‍රකාශ කරනු ලැබුවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමයට අරමුණක් තිබෙනවා. ඒ ප්‍රේමයට අරමුණක් තිබෙනවා. ඒ අරමුණ තමයි සදාකාල ජීවනය. සදාකාල ජීවනය. එතන කිව්වා උන්වහන්සේ කෙරේ අදහ ගන්නා වූ සියලු දෙනාම විනාශ නොවි සදාකාල ජීවනය ලබන පිණිස. යොහන් 3:16 කියන්නේ ඒකයි. ඒ ආකාරයට පුත්‍රයාව දුන්නේ උන්වහන්සේ පිළිගැනීමෙන් සදාකාල ජීවනය මනුෂ්‍යයා විසින් අත්පත් කර ගන්නා පිණිසයි. එහෙනම් දෙවියන් වහන්සේගේ අරමුණ තමයි දෙවියන් වහන්සේගේ ඒ ප්‍රේමයේ සැලැස්ම ප්‍රේමයේ අරමුණ තමයි මනුෂ්‍යයාට සදාකාල ජීවනය අත්පත් කර දීම. කාටද මේ සදාකාල ජීවනය අත්පත් කරගන්න පුළුවන් වෙන්නේ? උන්වහන්සේව පිළි අරගෙන උන්වහන්සේගේ ප්‍රේමයට ඇතුල් වුණා වූ සෙනගටයි. මොකද යේසුස් වහන්සේ කිව්වා මට ස්වාමිනී ස්වාමිනී කියන හැම දෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. මට ස්වාමිනී ස්වාමිනී කියන සෑම කෙනෙක්ම ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ නැහැයි කියලා උන්වහන්සේ කිව්වා.
එහෙමනම් උන්වහන්සේට ඕනේ උන්වහන්සේට ස්වාමිනී කියන සෙනඟක් නෙමෙයි උන්වහන්සේගේ ආලේපය සහ උන්වහන්සේගේ ප්‍රේමය ලබාගත් අවසෙනඟක්. අපි නාමික කිතුණුවන් වීම හෝ නාමික කිතුණු නමක් තිබීම සම්ප්‍රදායික කිතුණුවෙක් වීම මේ දෙවියන් වහන්සේගේ ආලේපයවත් ප්‍රේමයවත් ලබා ගන්න හේතුවක් නෙමෙයි. එහෙනම් අපි සැබෑවට දෙවියන් වහන්සේව සොයාගෙන ඒ ආලේපයට ඇතුල් වෙලා ඒ දේව ප්‍රේමය ලබාගෙන අපි දෙවියන් වහන්සේගේ සැලැස්මේ මිනිසෙක් වෙන්නට ඕනේ. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ සැලසුම් කළා වූ ඒ සැලැස්ම අපි කොටස්කාර වෙන්න ඕන. පුත්‍රයාණන් පිළිගැනීම කරුණ කොටගෙන තමයි අපිට සදාකාල ජීවනය ලබන්න පුළුවන්. අර කියමනක් තිබෙනවා ප්‍රේම නොකර තෑගි දෙන්න පුළුවන්. අපි ප්‍රේම නොකර තෑගි දෙන්න පුළුවන්. නමුත් තෑගි නොදී ප්‍රේම කරන්න බෑ. තෑගි නොදී ප්‍රේම කරන්න බෑ. ඒ නිසායි දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ වටිනාම ත්‍යාගය වන පුත්‍රයාණන් වහන්සේ වන යේසු ක්‍රිස්තුස් වහන්සේව මේ ලෝකයට එව්වේ ත්‍යාගයක් ලෙස. වටිනාම ත්‍යාගය. දෙන්න පුළුවන් වටිනාම උතුම්ම ත්‍යාගය අපි හැමෝටම දී තිබෙනවා. ඇයි? ඒ උන්වහන්සේගේ ප්‍රේමය අපේ හදවත්වලට ලබා දෙන පිණිස. අපි දෙවනි කරුණ බලනවා නම් ආලේපේ ලබාගත යුත්තේ උරුමයන් ලබා දෙන නිසා. අපි දෙවියන් වහන්සේගේ ආලේපේ ලබන්නට ඕනේ. දෙවියන් වහන්සේගේ උරුමයන් ලැබෙන්නේ ඒ උන්වහන්සේගේ ආලේපය තුල ගමන් කරනව සෙනකටයි. මම මුලින් කිව්වා අපි නාමික කිතුණුවන් වීම, කිතුණු පරිසරයක කිතුණු නාමයක් දැරීම, ඒ දේව දරුකම කිසිම දෙයක අයිතිවාසිකමක් ලබන්න හේතුවක් නැහැයි කියලා. රෝම 8:17 කියනවා දරුවෝ නම් උරුමකාරයෝය. දෙවියන් වහන්සේගේ උරුමකාරයෝය. යේසුස් වහන්සේ හා සමග හවුල් උරුමකාරයෝය කියලා කියනවා. දරුවෙක් කියලා කියන්නේ කවුද? උරුමකාරයෙක්. අද දවසේ අපි හැම කෙනෙක්ම යේසුස් වහන්සේව අපේ හදවතට පිළිගැනීම කරුණ කොටගෙන උන්වහන්සේ අපේ ස්වාමියා හා ගැලවුම් කාර්යයන් ලෙස පිළිගැනීම කරුණ කොටගෙන අපි දෙවියන් වහන්සේගේ පුත්‍රකම, දේව දරුකම උරුම කරගත්තා වූ සෙනඟක්. එසේනම් අපි දෙවියන් වහන්සේගේ උරුමකාරයෙක්. අපි උන්වහන්සේගේ පුත්‍රකම ලැබුවා නම්, අපි හදවතින් යේසු ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තා නම්, නැත්නම් අපි ගැලවීම ලැබුවා නම්, නව උත්පාදනය ලැබුවා නම්, අපි දෙවියන් වහන්සේගේ දරුවෙක්, අපි උන්වහන්සේගේ හවුල් උරුමකාරයෙක්. එහෙනම් මේ ආලේපය කරන කොටගෙන තමයි අපිට උරුමයන් ලැබෙන්නේ. දැන් මේ ස්ථන අපි දකිනවා සාවුල්ව ආලේප කරාට පසුව කියන ස්වාමින් වහන්සේ තමන්ගේ උරුමය කෙරේ අධිපතියකට නුඹ ආලේප කළා කියලා කියනවා. ඔව් ආලේප කරාට පසුව තමයි මේ උරුමය ගැන දෙවියන් වහන්සේගේ වචනේ ඔහුට කතා කරන්නේ. ඔහුට කතා කරන්නේ. එහෙනම් මේ ආලේපේ තමයි අපිට උරුමකාරකම ලබා දෙන්නේ. ආලේපය අපිව උරුමකාරයන් බවට පත් කරනවා. අපි දන්නවා බොහොම සරලව කිව්වොත් දේව දරුකමේ උරුමයන් ලෙස පාපෙන් නිදහස්ව සිටීම, යක්ෂ බලපෑම් වලින් නිදහස්ව සිටීම, නිරෝගීව සිටීම, සදාකාල ජීවනය, දේව දරුකම, මේ ආදි වශයෙන් අපිට බොහෝ උරුමකාර දේවල් අපිට කතා කරන්න පුළුවන්. බොහෝ උරුමකාරකම් අපිට ලැබිලා තිබෙනවා. ඒ උරුමයන් අපි භුක්ති විඳිමින්, ඒ උරුමයන් අපි අත්දකිමින් සිටිනවා. ඒ වගේම අපි දකිනවා දිව්‍ය සැපයීම අපේ උරුමයක්, අපේ අයිතිවාසිකමක්. ගීතාවලි 23:1 කියනවා ස්වාමින් වහන්සේ මාගේ ඩේරාය, මට හිඟයක් නොවන්නේය. ස්වාමින් වහන්සේ මාගේ ඩේරානෝය, ස්වාමින් වහන්සේ මාගේ ඩේරානෝය, මට කිසි හිඟයක් නොවන්නේය. මේක අපි විසින් අල්ලාගත යුතු මහත් වූ උරුමයක්. මහත් වූ උරුමයක්. එතන උරුම ප්‍රකාශනයක් අපිට බයිබලයේ ප්‍රකාශ කරලා තිබෙනවා. මේ වගේ උරුම ප්‍රකාශන බොහෝසේ ශුද්ධ බයිබලය තුල අන්තර්ගත වෙලා තිබෙනවා. මේක අපි විසින් අල්ලා ගන්නට ඕනේ. විශේෂයෙන්
අද මේ වර්තමානයේට මේ රටේ මේ ලෝකේ පවතින වාතාවරණය තුල අපි දෙවියන් වහන්සේගේ සැපයීම ගැන බොහෝසෙන් විශ්වාස කරන්න ඕන වූ කාලයක අපි සිටිනවා. ඒ නිසා සෑම දේව දරුවෙක්ව මාව උනන්දු කරනවා. මේ වචනය ඔබේ හදවතේ තබා ගන්න, මේක අල්ල ගන්න, මේක අදහන්න, මේක තදින් විශ්වාස කරන්න සහ මේක අත්දකින්න. දිව්‍ය සැපයීම අපේ උරුමයක්. එතන පැහැදිලිව කියන ස්වාමින් වහන්සේ මගේ එඬේරා. අපි හැමෝගෙම එඬේරා ස්වාමින් වහන්සේ නම්. අපි හැමෝගෙම එඬේරා ස්වාමින් වහන්සේ නම්. එතන තියෙන පොරොන්දුව තමයි අපිට කිසි හිඟයක් නොවන්නේ. හලෙලූයා. ඒක තමාගේ හදවතට දාගන්න. හදවතට තදින් අරගන්න. ඒක හදවතට තදින් ඇතුල් කරගන්න. ඒක අල්ලගන්න. විශ්වාස කරන්න. ඒක අත්දකින්න පටන් ගන්න. ඇදහිල්ලෙන් කතා කරන්න පටන් ගන්න. ඔබට මතක ඇති අපේ සභාවේ අපි හැම කෙනෙකුටම කිව්ව නිවසේ පේන ස්ථානයක මේ බයිබල් පදය ප්‍රදර්ශනය කරගන්න කියලා. ලස්සන බයිබල් පදයක් නිර්මාණය කරා. අපි උනන්දු කර හැම ඇදිලිවන්තෙක්වම මේ බයිබල් පදය ඔබේ නිවසේ පේන ස්ථානයක නිතර දකින්න ඇහැ ගැටෙන ස්ථානයක එල්ල ගන්න. නිතර ඒක ප්‍රකාශ කරන්න කියලා ඇදහිල්ලෙන්. මොකද අපි මේක විශ්වාස කරන්න ඕනේ. අපි මේක අත්දකින්න ඕනේ. දිව්‍ය සැපයීම අපේ උරුමයක්. දිව්‍ය සැපයීම අපේ උරුමයක්. අපි විශ්වාස කරමු දිව්‍ය සැපයීම අපේ උරුමයක්. දේ වචනේ එසේ කියා තිබෙන නිසා ඒක ඔව් ඒක එසේමයි කියලා අපි අදහමු. දෙවියන් වහන්සේ අපිට සපයන දෙවියන් වහන්සේ. අපිට ඒ ලැබුණා උරුමයන් තුල සැපයීම උරුමයක්. උන්වහන්සේගේ වචනේ කියනවා ගේ කුරුල්ලන් දෙස බලන්න. එක ගේ කුරුල්ලෙක්වත් බඩගින්නේ වැටෙන්නේ නැහැ. බඩගින්නේ මැරෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ ගේ කුරුල්ලෝ ගැන එසේ සලකනවා නම් උන්වහන්සේගේ දුව පුතා වන උන්වහන්සේගේ දරුවන් වන අපි ගැන කොයි ආකාරයෙන් සලකනවද කියන එක අපිට හොඳටම වටහා ගන්නට පුළුවන්. දිව්‍ය සැපයීම සියලු ආකාර සැපයීම අපි විශ්වාස කරමු. ඒ සැපීම ලැබෙන්නේ ආලේපේ කරන කොටගෙන. ආලේපය අපිට සැපීමේ දොරටු හරිනවා. ආලේපය ඒ ආශිර්වාද අපිව සොයාගෙන යන්න සලස්වනවා. අපි ආලේපය තුල ගමන් කරද්දී ආශිර්වාද අපි පසුපස ගමන් කරනවා. ඒක හොඳ ආශිර්වාදයේ වාක්‍යයක්. තුන්වෙනි අපි දකින්න දේ තමයි අපි ආලේපේ ලබාගත් යුත්තේ ආධිපත්‍ය ලැබෙන නිසා. දැන් මේ ස්ථානේ කිව්වා අධිපතියා කොට නුඹ ආලේප කළා කියලා. ඔහු ගෙදරින් පිටත් උනේ නිකන් සාවුල්. කොටලුවන් පිටිපස්ස ආවා සාවුල්. නමුත් දෙවියන් වහන්සේගේ ආලේපෙන් පසුව ඔහුට කියනවා නුඹට අධිපතිකම දුන්නා. අධිපතිකම දුන්නා. අපි නිකන් මිනිසයන්. නමුත් අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට ආවට පසුව අපි ස්වාමින් වහන්සේගේ අභිමුඛයට ආවට පසුව අපි දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය ලබනවා. මේ ආධිපත්‍ය අපිට ලැබුණේ උන්වහන්සේගේ ආලේපේ කරන කොටගෙන. එසේනම් අද අපි නිකන් මිනිසයන් නෙමෙයි. අපි උන්වහන්සේ ගාවට ආවේ නිකන් මිනිසයන් විදියට. පෞකාරයන් රෝග ප්‍රශ්න කරදර තිබුණු යක්ෂ බලපෑම් තිබුණු මිනිසයන් විදියට අපි උන්වහන්සේ ගාවට ආවේ. නමුත් උන්වහන්සේගේ අභිමුඛයට අපි ඇවිත් උන්වහන්සේගේ ආලේපයට ඇතුළු වුණාට පසුව අද දවසේ දෙවියන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය අපි අත්දකිමින් සිටිනවා. මතේ 28:18 දුන් වහන්සේ කිව්වා ස්වර්ගයේද පොළොවේද සියලු බලය මට දී තිබේ. ස්වර්ගයේත් පොළොවේත් සියලු බලය මුළු බලය ඒ කියන්නේ ආධිපත්‍ය ඒ අධිකාරී බලය යේසුස් වහන්සේට ලැබුණා කියලා යේසුස් වහන්සේ මහත් වූ ප්‍රකාශනයක් කරනවා. ඒක අපිට අයිතියි. ඒක අපිට අයිතියි. ඇයි ඒ නැවත නැගිට්ටා වූ යේසුස් වහන්සේ අපි තුල ඉන්න නිසා. ඒ නැවත නැගිට්ටා වූ ස්වර්ගයේ පොළොවේ ආධිපත්‍ය දරන්නා වූ යේසුස් වහන්සේ ඔබත් මා තුල ඉන්න නිසා අපි ඒ ආධිපත්‍ය සෙනගක් හලෙලූයා. අපි ඒ ආධිපත්‍ය සෙනගක් හලෙලූයා. තමාගේ හදවතට තට්ටු කරලා කියන්න මම ආධිපත්‍ය මිනිසෙක්.
මම ආධිපත්‍ය දරන්නව කෙනෙක් කියලා තමාගේ හදවතට තට්ටු කරලා ඒක ඇදහිල්ලෙන් පිළිගන්න. ඇදිල්ලෙන් ප්‍රකාශ කරන්න මම ආධිපත්‍යයේ මිනිස්සෙක්. නිකන් ආවව සාවුල් දැන් ආධිපත්‍යයේ මිනිස්සෙක්. අධිපතිකම් දරන්නව මිනිසෙක් බවට වෙනස් කරනු ලැබුවා කුමක් විසින්ද? ආලේපේ විසින්. අපි දෙවියන් වහන්සේගේ ආලේපයට ඇතුල් වුණාම, අපි උන්වහන්සේගේ ආලේපයට විවෘත වුණාම අපි ආධිපත්‍ය දරන්නව බලවත් මනුෂ්‍යයන් බවට අපිටපත් වෙනවා. ඒ ආධිපත්‍යයේ කර්ණ කොටගෙන අපිට පුළුවන් යක්ෂයාගේ ක්‍රියා මැඩ පවත්වන්න, වාතාවරණ වෙනස් කරන්න, හාස්කම් අත්දකින්න. මේ වගේ බොහෝ කාරණා අපේ ජීවිතේ අපි අත්දකින්න යනවා මේ ආධිපත්‍ය කර්ණ කොටගෙන. යක්ෂයාගේ බලය මැඩ පවත්වන්න අපිට පුළුවන්. යක්ෂයාගේ ක්‍රියා නවත්වන්න පුළුවන්. අපිට බයිබලයේ බලය දී තිබෙනවා. යක්ෂයන් දුරු කරන්න, රෝග සුව කරන්න, වාතාවරණ වෙනස් කරන්න අපිට බලය දීලා තිබෙනවා. අපි මේක දකින්න ඕනේ. අපි මේක දකින්න ඕනේ. අපි මේ බලය අත්දකින්න ඕනේ. අපි මේ ආධිපත්‍ය පාවිච්චි කරන්න ඕනේ. මේ ආධිපත්‍ය, මේ බලය අපි පාවිච්චි කරන්න නම් අපි මේක හදවතින් පිළිගන්නට ඕනේ. හදවතින් පිළිගන්නට ඕනේ. මාර්ක් 15 පදවල කතා කරනවා. අදහන්නට ලකුණු නා. උන් අන්‍ය භාෂාව කතා කරන්න ඕය. අපි අන්‍ය භාෂාව කතා කරන්න ඕන අවශ්‍යන ගා. ඒ ශුද්ධාත්මයන් වාසය අපි තුල ඉන්න නිසා, ඒ ශුද්ධාත්ම ආලේප අපි තුල තිබෙන නිසා අපි අන්‍ය භාෂාව කතා කරන්න අවශ්‍යන ගා. ඒ අන්‍ය භාෂාව දීලා තිබෙන්නේ ඒ බලය තුල, ආධිපත්‍ය තුල අපිට තව තවත් ගැඹුරට ගමන් කරන්නයි. උන්වහන්සේ සමග රහස් ලෙස කතා කරන්නයි. අන්‍ය භාෂාව කතා කරනවා. යක්ෂයන් දුරු කරනවා. රෝගීන් සුව කරනවා. ඒ උන්වහන්සේගේ බලය ගැන, අපිට දී තිබෙන බලය ගැන එතන කතා කරනවා. ඒ ආධිපත්‍ය නිසායි ඒ දේවල් සිද්ධ වෙන්නට ඕනේ. යක්ෂයා මැඩ පවත්වන්න අපිට පුළුවන්කම ලැබිලා තිබෙන්නේ. යක්ෂයේ ක්‍රියා වෙනස් කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ. හාස්කම් අත්දකින්න අපිට අවස්ථාව, හැකියාව ලැබිලා තිබෙන්නේ. ඒ ආධිපත්‍ය නිසායි. අපි දකිනවා යේසුස් වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ කළා හාස්කම්. උන්වහන්සේගේ ඉගැන්වීම, උන්වහන්සේ උගන්වනකොට මිනිස්සු කිව්වා උන්වහන්සේ ලියන්නන් පරිසවරුන් මෙන් ලෙස නොව, ලියන්නන් පරිසවරුන් මෙන් නොව බලය ඇතිව උගන්වනවයි කියලා කිව්වා. ඇයි යේසුස් වහන්සේගේ ඉගැන්වීම වෙනස් වුනේ? ඇයි ලියන්නන්ට පරිසවරුන්ට වඩා උන්වහන්සේගේ ඉගැන්වීම, ක්‍රියාව වෙනස් වුනේ? උන්වහන්සේ තුල තිබුණා ආලේපය නිසා. ලූක් 4:18 ඉඳලා කියනවා ස්වාමින් වහන්සේගේ ආලේපය මා කෙරෙහිය. උන්වහන්සේ කිව්ව ආරම්භයේදී උන්වහන්සේගේ ආලේපය මා කෙරෙහි. ඒ ආලේපය තමයි බලය සහිතව උගන්වන්න සහ ක්‍රියා කරන්න යේසුස් වහන්සේට උදව් කළේ, වෙන කිසිවක් නෙමෙයි. ඒ ආලේපය ලියන්නන්ට පරිසවරුන්ට තිබුණේ නැහැ. ඔවුන්ට මනසේ දැන ගැනීමක් විතරයි තිබුණේ. නමුත් යේසුස් වහන්සේට තිබුණේ ආලේපේ කර්ණ කොටගෙන ඉගැන්වීමක් සහ ආලේපේ කර්ණ කොටගෙන ක්‍රියා කිරීමක්. ඒකයි වෙනස. මේ ආලේපය යේසුස් වහන්සේ ආලේපෙන් ක්‍රියා කරා. අපි දැක්ක උන්වහන්සේ සුළඟට තරවටු කරා. යක්ෂයන්ට අණ කරා. පේත්‍රස්ගේ නැන්දම්මා උණ රෝගෙන් ඉන්න වෙලාවේ කිනේ උණ රෝගෙට සැර කළා. උන්වහන්සේ මනුෂ්‍ය නැගිටින්න කිව්වා. උන්වහන්සේ ඇදහිල්ලෙන් ක්‍රියා කරනවා, ඇදිල්ලෙන් කතා කරනවා, සුළඟ පවා නිශ්චල වෙනවා. අපි දකිනවා මේකට වෙනස මේ ආලේපය. ඒ ආලේපය උන්වහන්සේට ගෙනත් දුන්නා ආධිපත්‍යය. අපි යේසුස් වහන්සේව අපේ ජීවිතේ උදාහරණයක් හැටියට අපි අරගන්නට ඕන. උන්වහන්සේ තමයි අපේ ජීවිතේ තිබෙන ආදර්ශය. කිතුණුවට තිබෙන ආදර්ශය. අපේ අනුගමනය කරන්න ඉන්නා වූ අපේ ආදර්ශය. අපේ ගුරුවරයා. අපි අනුගමනය කරන්න ඕන යේසුස් වහන්සේගේ ආදර්ශයයි. උන්වහන්සේ ආදර්ශය අපිට දුන්නා. ඒ ආදර්ශය දුන්නා විතරක් නෙමෙයි. උන්වහන්සේ ආධිපත්‍ය අපිට දුන්නා. ඇයි? ඒ ආදර්ශ අනුව අපි ගමන් කරන්නට ඕන නිසා. අපි ගමන් කරන්නට ඕන නිසා. ආලේපය අපිට බලය ලබා දෙනවා. ආධිපත්‍ය ලබා දෙනවා. අපි හතරවෙනි දකින කාරණාව තමයි අපි ආලේපය ලබාගත යුත්තේ නැති වූ දේවල් ලැබෙන නිසා. අපි ආලේපය ලබාගත යුත්තේ නැති වූ දේවල්
ලැබෙන නිසා. දැන් මේ ස්ථානයේ දෙවනි පදේ B කොටසේ කියනවා නුඹ සොයන්න ගිය කොටලුව සම්බ වුණෝය. නුඹ සොයන්න ගිය කොටලුව සම්බ වුණෝය. ඔහුට ආලේපයක් ලැබුණා, නැති වෙච්ච දේත් ලැබුණා. ආලේපයක් ලැබුණා, නැති වුණු දේත් ලැබුණා. ඔහු ආලේපයක් සොයාගෙන ආවේ නැහැ. නිවසින් ආවේ පියාගේ කොටලුවන් සොයාගෙන. ආලේපයක් ගැන බලාපොරොත්තුවක්වත්, ඒ කියන්නේ හැඟීමක්වත් නිවසෙන් පිට වෙදි සාවුල්ට තිබුණේ නැහැ. නමුත් අපි දකිනවා සාවුල් දෙවියන් වහන්සේගේ ආලේපේ ලැබුවයින් පසුව ඔහුගේ නැති වුණු දේවලුත් ඔහුට ලැබෙන හැටි මේසන අපිට පේනවා. අපි යේසුස් වහන්සේව පිළිගන්න වෙලාවේදී අපි ගැලවීම ලබන ඒ අත්දැකීමට අපි එන වෙලාවේදී නැත්නම් අපි ගැලවීම ලබන්නව උත්පාදනයක් ලබන්න නෙමෙයි බොහෝ වෙලාවට අපි සභාවට ආවේ. රෝගේ සුව කරගන්න, යක්ෂයා දුරු කරගන්න, ප්‍රශ්න විසඳ ගන්න, පෞල් ප්‍රශ්න විසඳ ගන්න, ඇබ්බැහිකමින් නිදහස් වෙන්න. මේ වගේ নানা ප්‍රකාර අමාරු වාතාවරණ වලින් ජය ගන්න තමයි අපි බොහෝ දෙනෙක් සභාවට ආවෙත්, අනාගතේ බොහෝ දෙනා සභාවට එන්නේ ඒ අරමුණින්මයි. ඇයි? බොහෝ දේවල් ජීවිතේ නැති වෙලා, රෝගාතුර වෙලා, ඒ කියන්නේ සුවේ නැති වෙලා, ඇබ්බැහිකම් ඇති වෙලා. ඇයි? යහපත් ජීවිතේ නැති වෙච්ච නිසා. මේ වගේ යහපත් දේවල් නැති වුණු නිසා බොහෝ අයහපත් දේවල් උරුම කරගෙන පරාජිත නැත්නම් කාලකන්ණි ජීවිත, පරාජිත ජීවිත, ඇබ්බැහිකමේ ජීවිත, රෝගාතුර වීම සමග බොහෝ අය සභාවට ආවා. යේසුස් වහන්සේ සොයන්න ආවා. අයහපත් අත්දැකීම් සමග. නමුත් අපි දකිනවා උන්වහන්සේව පිළිගැනීම කරන කොටගෙන අපි උන්වහන්සේගේ යහපත් දේවල් අත්දකින්න ආකාරය. හාලෙලූයා. අපිට අත්දැකීම් තිබෙනවා. අපි හැමෝටම අත්දැකීම් තිබෙනවා. හැම දේව දරුවෙකුටම අත්දැකීම් තිබෙනවා. අයහපත් ජීවිතයෙන් නිදහස් වෙමින් දෙවියන් වහන්සේගේ යහපත් දේ අත්දකින්න හැටි. ඇබ්බැහිකම් වලින් ආවව අය නිදහස් වෙනවා. රෝගාතුර ආවව අය සුව වෙනවා. විවිධ ප්‍රශ්න කරදර වලින් ආවව අය ඒ ප්‍රශ්න කරදර වලින් නිදහස් වෙනවා. බලාපොරොත්තු කඩ වෙලා පරාජිතව ආවව අය දැන් පරාජිතකමින් නිදහස් වෙලා ජයග්‍රාහිකව අලුත් බලාපොරොත්තු ඇතු ජීවත් වෙන අපි අත්දකිනවා. මට මතකයි මේ මෑතක මාස කිහිපයකට පෙර එක පවුලක් මේ ස්ථානට ආවා. සෙනසුරාදා අපි පවත්වන සුව මෙහෙට ආවේ. ඒ සුව මෙහෙට වුන් බොහෝ දුර සිට ආවා. ඔවුන්ට තිබුණ විශාල ප්‍රශ්න. බොහෝ බලාපොරොත්තු කඩ වෙලා. ණය ප්‍රශ්න. ඒ නිසා උන් තීරණය කළා තිබුණා ගේ දොර විකුණලා වෙනත් ප්‍රදේශයකට ගමන් කරන්න. ගේ දොර විකුණන්නේ අය ණය බේරන්න. නමුත් දෙවියන් වහන්සේ යහපත්. හලෙලූයා. දෙවියන් වහන්සේ පුදුම හාස්කම් කළා. දෙවියන් වහන්සේ බලවත් හාස්කම් කළා. පුදුම හාස්කම් කළා. අද දවසේ ඕන් පදිංචි වෙනස් කරෙත් නැහැ. ගේ දොර වික්කෙත් නැහැ. ණයබරින් නිදහස් වෙලා හාස්කම් වෙලා ඕන් ජයග්‍රාහීකව ඒ නිවසේම ජීවත් වෙනවා. පසු දවසක මම ගියා ඒ නිවසට යාඥා කරන්න තවත් යම් කාරණාවක් නිසා. අපි ගිහලා යාඥා කරලා ආවට පස්සේ ඒ ගමේ ඒ ඔවුන්ට අදාළව පුදුම කාරණාවක් සිද්ධ වුණා. මම ඒ සිද්ධ වෙච්ච කාරණා මේ වෙලේ කියන්නේ නැහැ. මොකද සමහර අයක වරදවා තේරුම් ගන්න ඉඩ කඩ තිබෙන නිසා පුදුම දෙයක් සිද්ධ වුණා. දෙවියන් වහන්සේට හැම දෙයකම ජය දුන්නා. දෙවියන් වහන්සේ බලවත්. හලෙලූයා. දෙවියන් වහන්සේ යහපත්. හලෙලූයා. ඒ නිසා සියලු යහපත් දේවල් යහපත් බවට පරිවර්තනය කරන්න යේසුස් වහන්සේට පුළුවන්. කොයි වෙලාවේද අපි උන්වහන්සේගේ ආලේපයට ඇතුල් වෙන වෙලාවේදී. ඒසයි ආලේපය නැති වෙච්ච දේවල් අපේ ජීවිතයට ගෙනවිත් දෙනවා. අපේ ජීවිතයට ගෙනවිත් දෙනවා. ඒ නිසා අපි ආලේපය තුල ගමන් කරද්දී නැති වුණු සීළු දේවල් එකින් එක අපේ ජීවිතයට එකතු වෙනවා විතරක් නෙමෙයි. මම වේලස්සන කිව්වා දිව්‍ය සැපයීම ගැන. ඒ දිව්‍ය සැපයීමත් අපි අත්දකිමින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය, දෙවියන් වහන්සේගේ සඵලත්වයේ කරා අපි ගමන් කරනවා. මොකද දෙවියන් වහන්සේගේ සෙනගව ආශිර්වාදයෙන් ඔසවන දෙවියන් වහන්සේ. මම මතක් කරන්නම් මම කතා කරපු කාරණා 4.
මම ආලේපේ ලබාගත යුත්තේ දේව ප්‍රේමය ලැබෙන නිසා. ආලේපේ ලබාගත යුත්තේ උරුමයන් ලබා දෙන නිසා. ආලේපේ ලබාගත යුත්තේ ආධිපත්‍ය ලැබෙන නිසා. ආලේපේ ලබාගත යුත්තේ නැති වූ දේවල් ලැබෙන නිසා. මේ කාරණා 4 ඔබට ආශිර්වාදයක් වෙයි කියලා මම විශ්වාස කරනවා. අපි දකිනවා සාවුල් නැති වූ කොටලුව පසුපස ඇවිත් ආලේපේ කර්ණ කොටගෙන මේ කාරණා 4 අත්දැක්කා විතරක් නෙමෙයි ਉਹ රාජ්‍යකම ලැබුණා. ඔහුට බොහෝ සම්පත් ලැබුණා. බොහෝ උසස්කම බොහෝ කීර්තිය ලැබුණා. බොහෝ දේවල් වලින් ඔහුව උසස් කරනු ලැබුවා. එහෙනම් අපි අපේ ලෞකික අරමුණු වෙනස් කරලා දෙවියන් වහන්සේගේ අරමුණ කල්පනා කරන වෙලාවේදී ਉਹ කොටලුවන් පස්සේ ගමන් කරා. ਉਹ කොටලුවන් පසුපස යාම පැත්තක දාලා 9 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේදී කියනවා දිවස් ඇත්තාගේ නිවස කොහෙද? අනාගත වක්තෘතුමාගේ නිවස කොහෙද කියලා හොයාගෙන ඔහු වෙනවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මිනිස්යාව දේවදාසයව සොයාගෙන එනවා. ඇයි? දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ඔහුට පිහිටක් ලබා ගන්න පුළුවන් කියලා විශ්වාස කරපු නිසා. අපි කොටලුවන් පසුපස යාම අමතක කරලා අපි කොටලුවන් පසුපස යාම අමතක කරලා ලෞකික කාරණා පසුපස යාම අමතක කරලා අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට ආවනම් මේ ආශිර්වාද 4 අපිත් උරුම කර ගන්නවා විතරක් නෙමේ අපි ආශිර්වාදයට ඉහළට දෙවියන් වහන්සේ කරුණාව තුල ගමන් කරනවා. ඇයි? උන්වහන්සේ යහපත්. සමව උනන්දු කරනවා දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙන්න. දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඇතුල් වෙන්න. ඒ අභිමුඛය ඔබට ආලේපේ ලබා දෙමින් ඔබට ආශිර්වාද කරනු ලබනවා. බෝසස් කරනු ලබනවා. යේසුස් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. හොඳ අපි මේ වෙලාවේදී අපි යේසුස් වහන්සේගේ මරණය සිහිපත් කරමින් අපි ශුද්ධ රාත්‍රී භෝජන පිළිවෙතට ඇතුළත් වෙන්නට යනවා. අපි හැමෝම යේසුස් වහන්සේගේ මරණය සිහිපත් කරමින් උන්වහන්සේගේ අභිමුඛයේ සිටින වෙලාවේදී අපි ශුද්ධ ලූක්තුමාගේ සුභාරංචියේ 22 වෙනි පරිච්ඡේදයේ 19 සහ 20 පද දෙක අපි කියවමු. ඔබට පුළුවන් මා කියවන බයිබල් පද දෙක හොඳින් අසාගෙන භාවනාවෙන් අසාගෙන සිටින්න. උන්වහන්සේ රොටිගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරය. මා සිහිකින පිණිස මේක කරපාලායයි කීසේක. එලෙසම රාත්‍රී කෑමට පසු කුසලානදී මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය. යේසුස් වහන්සේ මේ විදියට රොටි සහ කුසලාන අරගෙන උන්වහන්සේගේ ඒ රුධිරේ වැගිරවීම ශරීරේ පූජා කිරීම සංකේතවත් කළා රොටි වලින් සහ කුසලානෙන්. උන්වහන්සේ අපි හැමෝම උදෙසා ජීවිතේ පූජා කරා. අපි සිහිපත් කරු මේ වෙලාවේදී අපි ඇස් දෙක වසාගෙන උන්වහන්සේගේ අභිමුඛේ අපි පොඩි වෙලාවක් මෙනෙහි කරමු යේසුස් වහන්සේගේ මරණය. උන්වහන්සේ මා නිසා කසපහර වින්දා. මා නිසා කටුවටුන්න දැරුවා. මා නිසා උන්වහන්සේ ඒ වේදනාව දැරුවා. කුරුසේ දරාගෙන වැටි ඒ කල්වාරි කන්දට ගමන් කරා. උන්වහන්සේ අත්පා සිදුරු කරනු ලැබුවා. කුරුසේ ඇනගසනු ලැබුවා. අත්පා සිදුරු කරමින් හෙල්ලෙන් උන්වහන්සේගේ ඇලයට අන්නු ලැබුවා. වේදනාව සමග ලැජ්ජාව දරාගත් අපි නිසා ඒ අපිව පාපෙන් ශාපෙන් ගලවන්න. අපාගත වීමෙන් අපිව ගලවලා ස්වර්ග රාජ්‍යයට නැත්නම් සදාකාල ජීවනයට අපිව අරගෙන යන්න. අප සිහිපත් කරමු. අද දවසේ අපි දේව දරුවන් උනේ. අපේ පාපයට සමාව ලැබුණේ. අකුසලට කමාව ලැබුණේ. ශාපෙන් අපි නිදහස් වුණේ. යක්ෂ බලපෑමෙන් නිදහස් වුණේ. අපි දේව දරුවන් උනේ මේ මහත් වූ බරපතල වූ පූජාව නිසායි. අපි හදවතින් කියමු යේසුනේ ස්තුතිය ඔබ වහන්සේට මා නිසා ජීවිතේ පූජා කරාට. මා නිසා කසපහර වින්දට, කටුවටුණු දැරුවට, කුරුසේ ඇනගැසුණු ලැබුවට, ලැජ්ජා සහගත වේදනාකාරී මරණය වින්දට ස්තුතියි යේසුනේ.
ඒ ඔබ වහන්සේගේ පූජාව නිසා අද දවසේ මම ගැලවීම ලබා තිබෙනවා. නව උත්පාදනය ලබා තිබෙනවා. දේව දරුකම ලබා තිබෙනවා. පුත්‍රකම සදාකාල ජීවන උරුමකාරකම මට ලැබිලා තිබෙනවා. ස්තුතියි යේසුනේ. අපි විශ්වාස කරමු. අපි ඇදිල්ලෙන් පිළිගමු. අපි ලැබිලා තිබෙන පාපේ සමාව. ඒ කාරණකොට ලැබුණු ධර්මිෂ්ඨකම සුද්ධකම අපි පිළි අරගෙන අපි මේ රොටි සහ කුසලානට යාඥා කරමු. ඒ අතර ඔබ විසින් පිළියෙල කරගත් ඒ රොටි සහ කුසලාන අරගෙන මා සමග සුදු රාත්‍රී භෝජනේ පංගුකාර වෙන්න මම ඔබෙන් ඉල්ලා සිටිනවා. අපි රොටි අතට අරගෙන අපි යාඥා කරමු. ජීවමාන යේසුනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙන මේ වෙලාවේ. ඔබ වහන්සේ අපි උදෙසා වැගිරුවා වූ, ඔබ වහන්සේ අපි උදෙසා පූජා කරා වූ ඒ ශරීරය නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේගේ ශරීරය පූජා කරනු ලැබුවා අපි නිසා. ඒ කාරණකට අපි ගැලවීම ලැබුවා. අපි ඔබ වහන්සේගේ දෑතට මේ රොටි බාර කරමු යාඥා කර අපි පංගුකාර වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි රොටි වලට පංගුකාර වෙමු. කුසලාන අතට අරගෙන අපි යාඥා කරමු. යේසුනි, අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ අපි නිසා ඔබ වහන්සේගේ ශ්‍රී රුධිරය වැගිරුවාට, ඔබ වහන්සේ රුධිරය කන්න කොටගෙන අපි අපේ පාපයට සමාව ලබා අද ධර්මිෂ්ඨකම, දේව දරුකම, සදාකාල ජීවන උරුමකාරකම ලබාගෙන තිබෙනවා. පියාණනි, ඔබ වහන්සේ පුත්‍රයව පූජා කරපු නිසා ස්තුතියි. අපි ඔබ වහන්සේ ස්තුති කරමින් මේ කුසලාන බාර කොට යාඥා කරනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි යාඥාවෙන් කුසලානට පංගුකාර වෙමු. ඔබේසේ පංගුකාර වූ පසු අපි ටික වෙලාවක් ස්තුති කරමු මේ කුරුසේ පූජාව නිසා. අපි ඔබ වහන්සේ ස්තුතිවන්ත වෙනවා යේසුනේ. ඔබ වහන්සේ අපි නිසා ජීවිතේ පූජා කළා. ඔබ වහන්සේ අපි නිසා කුරුසේ මැරුණා. ස්තුතියි යේසුනේ. ඔබ වහන්සේ කුරුසේ පූජාව ගැන අනේක වාරයක් ප්‍රශංසා වේවා. ඔබ වහන්සේ මා නිසා මැරුණා. තැන්පත් කරනු ලැබුවා. තුන්වෙනිදා මලුන්ගෙන් නැගිට්ටා. අද අප මැද ජීවමානව සිටින යහපත් යේසුනේ ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ආමේන්.